ආයිබෝ दा අපි ගිය සතියේ නැත්නම් අපේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකෙන් අපි කතා කරලා ඉවර කරේ මේ වර්ඩ් පැක් එකේ නැත්නම් විභාගයේ සඳහා 9 10 11 කියන ශ්‍රේණිවල ස්පෙෂලි O level exam එක ඇතුලේ මේ එන මූලික ගැටලු වලට අවශ්‍ය වෙන වචන ටික තමයි අපි මේ විදිහට මේ කතා කරමින් යන්නේ. අඩුමතරම් මම ඔයාලට කිව්වා මගේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක ඇතුලේ ඔයාලට කිව්වා අඩුම විභාග පේපර් එක ඇතුලේ දීලා තියෙන වචන සංඛ්‍යාව එකතු කරන්න. ඔයා ලිවිය යුතු උදාහරණයක් විදිහට ලියුම වචන 100යි. එතකොට 16 වෙනි ප්‍රශ්නය තුල ස්පීච් එක ඩයලොග් එක ස්ටෝරි එක වචන 200යි. දැන් ඒ විදිහට මේ කාරණා ටික එකතු කළත් අපිට වචන 700ක් විතර යට ඕන වෙනවා. අවම ඔයා ගාව වචන 700ක්වත් තියෙන්න ඕන. At least you should have at least 700 words. අඩුම අවම ප්‍රමාණය. ඒ නිසා මම පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ කිව්වා මේ වචන මට ලැබෙන්න ක්‍රමයක් තියෙන්න ඕන. මට words ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. This is not your mother language. මේක මව් භාෂ නෙමෙයි. ඒ නිසා තමයි මේ පොත අපි ස්ටඩි කරන්නේ අධ්‍යයනය කරන්නේ. මේ පොත ඇතුලේ කතා කරන්නේ මේ එක්සෑම් එකට ඕන වචන ටික අපි කතා කරනවා. අවම වචන ප්‍රමාණය. අපි ගිය සතියේ 40න් ඉවර කරන්නේ. එතකොට අපි අද එතනින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ 41 ඉඳලා විභාගයට ඕන මූලික වචන ටික අධ්‍යයනය කරනවා. දැන් මේ අධ්‍යයනය කරනකොට දැන් මේකේ වචනෙත් එක්ක තියෙන කතාවත් එක්ක මේ යන්නේ. මේ කතාවත් එක්ක යන්නේ. මේ වචනේ කොයි වගේ තැනකටද සුදුසු වෙන්නේ? මොන වගේද මේක යෙදෙන්නේ විභාගෙදී? මේ කියන කාරණාත් එක්ක. ටිකක් වෙන්න අද දවසේ මේ වචන ටික වැඩිපුර පොඩ්ඩක් බර වෙලා තිනවා. මේ පාරිසරික එන්වයරන්මන්ට් කියන টොපික් එක පැත්තට. එතකොට දැන් මේ එන්වයරන්මන්ට් කියන টොපික් එකේ එක්සෑම් පේපර් එකේ ගොඩක් පැතිවලට එනවා. එක පැත්තකින් මිනි එසේ කෙටි රචනාවට 8 වෙනි ක්වෙස්චන් එකට ෆස්ට් පේපර් එකේ ආපු වෙලාවල් තියෙනවා. තව පැත්තකින් 16 වෙනි ප්‍රශ්නය තුල ස්පීච් එකට උදාසන ස්කූල් ඇසෙම්බලි එකේ පවත්වන ස්පීච් එක ලියන්න කිව්වා. ඒ වගේ වෙලාවල් වලදී මේ වචනය මේ මාතෘකාව පාරිසරික පැත්ත මාතෘකාව ආපු වෙලාවල් තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම රචනාව තුල ඍජු රචනාව ඇතුලේ ඩිරෙක්ට් කෙලින්ම මාතෘකාවක් විදියට පරිසරය කියන පැත්ත ආපු අවස්ථා ඕන තරම් තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රය ඇතුලේ. මේ නිසා මේ කරුණු සියල්ලම ආවරණය වෙන විදියට මහා ලස්සන ගැඹුරු වචන ප්‍රමාණයක් අපි මේක ඇතුලේ කතා කරනවා. First one is 41 ancient. Ancient A N C I E N T. මේක ලියවෙනවා A N C I E N T ancient විදියට. ancient. When you pronounce शब्द කරනකොට ancient පෞරාණික ancient පෞරාණික ඒක වුණා පෞරාණික නගරයක්. It was an ancient city, ancient place in Sri Lanka. ඒ විදිහට තමයි මේ වචනේ මේ වචනේ යෙදෙන ක්‍රමෙත් ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ වචනේ යෙදෙන ක්‍රමෙත් තියෙන්න එපා. එතකොට තමයි මේ වචනේ තියෙන භාවිතය හොද්දටම විභාගයට යෙදෙන්නේ. 42 history 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 ඉතිහාසය ඉතිහාසය අපිට තියෙනවා මහා ඉතිහාසයක්. We have a great history in our country. ඉතිහාසයක් තියෙනවා. එයාගේ adjective එක next word is 43 historical historical එකයි දෙකටෝ දෙකයි රී තුනයි කල් හතරයි සිලබල් හතරකින් ඇදලා තියෙන වර්ඩ් එක. උතා අපි කිව්වා මේ වචන වල ඩික්ටේෂන් පාඩම් කරනවා කියලා ක්‍රමයක් නැහැ. ඒක මේ හදාගත්තු ක්‍රමයක් මිනිස්සු. words ලියන්නේ sounds වලින් syllable වලින්. දැන් ඔයා සිංහල ලියන්නෙත් එහෙමනේ. නේද? ඔයා සිංහල ලියන්නේ නැහැනේ මේ ස්පෙලිං පාඩම් කරලා සිංහල අකුරු පාඩම් කරලා ලියන්නේ නැහැනේ. ඉතින් මේක ඉංග්‍රීසි වලටත් ඒ විදිහම තමයි. ඉංග්‍රීසි වලට කියලා මේකේ වෙනසක් වෙන්නේ නැහැ. නේද? ඉතින් ඒ නිසාවෙන් syllable වල ලියන්න වචනයක් ඉබේ කැඩෙන එක තැනකට කියනවා syllable එකක් කියලා. ඒ කැඩෙන තැන ටික දවසක් යනකොට යාට හුරු වෙනවා. අපි අපේ ක්ලාස් එක ඇතුළත ඒක ප්‍රැක්ටිස් කරනවානේ. historical ඓතිහාසික historical ඒක ඓතිහාසික ස්ථානයක්. ඉතිහාසගත වෙච්ච තැනක් ඒක. Sigiriya is a historical place in Sri Lanka. Sigiriya Fortress is historical place. Sigiriya මේක ඓතිහාසික ස්ථානයක් ශ්‍රී ලංකාවේ.
next one trip. අර තාම අර trip එකේ පළවෙනි පිටුවෙන් පටන් ගත්ත පළවෙනි වචන එකේ ඉඳන් පටන් ගත්තේ අපි trip වචන ගොඩක් වෙලාවට ඒ ටික තවම නැහැ. තවම අපි මේ යනවා ඒ ටික ගලාගෙන. හරි trip එක trip trip. හරි ඒක සංචාරයක් වුණා. හරි හැබැයි මේ trip කියන වචනේම හැමතැනම ගන්න නැතුව දැන් හැම තැනටම අපි trip use කරනවා. තව ඔයා දන්නවා මේ O level paper එක ඇතුලේ තියෙන විශේෂත්වය තමයි මේ භාෂා විලාසයට වෙනම ලකුණු දෙනවා. L කියන සාධකයට language එකට. එතකොට ඒ language එක කියලා අදහස් කරන්නේ සිංහල විෂය තුල කතා කරන භාෂා ශෛලියම තමයි. උත්තරයක් ලියනවා කියලා නිකම්ම ලිව්වා කියලා හරියන්නේ නැහැ. නේද? ඒක ඇතුලේ තියෙන ලස්සන භාෂා ශෛලියක්. ඒක හරි ලස්සන වෙන්න ඕනේ. ඒක කියවන කෙනෙකුට පාඨකයාට රීඩර්ට ඒක හදවතට දැනෙන්න ඕනේ උත්තරේ. එතකොට තමයි අර අපි පන්ති ඇතුලේ හැමදාම ක්ලාස් එකේ කතා කරපු අර හයි ලෙවල් මට්ටමට නැත්නම් හයි ලෙවල් කියන තැනට උත්තරේ යන්නේ ඔයාගේ. අපි දන්නවා මේ උත්තරේ බෙදෙනවා. All answers can be divided into three parts. First one high level answer. Next one medium level answer. Last one is basic level answer. You must write a high level answer. ඔයා ලියන්න ඕනේ මේ උපරිම තලයේ තියෙන උත්තරයක්. ඒකේ භාෂා ශෛලිය හරිය ලස්සන වෙන්න ඕනේ. එතකොට එහෙම භාෂා ශෛලියකින් උත්තරයක් ලියන්න ඔයා ගාව තියෙන්න ඕනේ හරිය ලස්සන වචන සෙට් එකක්. හරිය ලස්සන වචන සෙට් එකක් තියෙන්න ඕනේ ඔයා ගාව. ඒ වචනේ හරිය ලස්සන ගැඹුරු එහෙම වචන සෙට් එකක් තියෙනවා. මම හැමදාම මේක සමාන කරන්නේ උදාහරණ සිංහල වල ඔයා ਵਿਚාරය ලියනකොට ඒ ਵਿਚාරය අර ලස්සන එකක් වෙන්න ඕනිනේ. ඒ ਵਿਚාරය ලස්සන එකක් වෙන්න ඕනේ. එතකොට ඒකට ਵਿਚාර වචන වෙනම පාවිච්චි කරනවා ඔයා. නේද? ඒකට ਵਿਚාර වචන වෙනම පාවිච්චි කරනවා. සාමාන්‍ය ජීවිතේ එහාට ගිය වචන සමූහයක් පාවිච්චි කරනවා. ඒ වගේ. ඒ නිසා අපි මේ trip කියන වචනේ වෙනුවට තව word එකක් තියෙනවා. there's another word. Journey. Journey. ඒක වුණා දිගු සංචාරයක්. It was a long journey. අපි ළඟා වුණා සීගිරියට දිගු සංචාරයකින් පස්සේ. We reached to සීගිරිය. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරනවා මේ ළඟා වෙනවා came නෙමෙයි කියලා. Reach. R-E-A-C-A. Reach. our phone එකේ කියන්නේ the number you have dialed is not reachable at this moment. Please try again later. ඔබ අමතු ග්‍රාහකයට ළඟා විය නොහැක. Reach. That is the correct word. ළඟා වෙනවා. හරිනේ. එතකොට journey කියන එක trip කියන එකට වඩා ලස්සනයි. ඒකට වඩා හැඩයක් තියෙනවා. It was a long journey. ඒක දිගු සංචාරයක් වුණා. දැන් එතන ඉඳන් වෙනවා අර මම පටන් ගන්නකොටම කතා කරපු කොළපාට සදාහරිත green words ටිකට මම එහෙම අදහස් කරන්නේ පාරිසරික කියන environment කියන මාතෘකාව exam paper එක තුල wide range එකක් ඇතුලේ පුළුල් අවකාශයක් පුරාවට විහිදෙන මාතෘකාවක්. ඒ topic එක යටතේ හැදෙන අනුමාතෘකා විශාල සංඛ්‍යාවක් ඔයාලට අවිල්ලා තියෙනවා. සහ ඉදිරියටත් එනවා. ඒ නිසා ඒ මාතෘකාව ඇතුලේ සැලකිය යුතු වචන ප්‍රමාණයක් ඔයා ගාව තියෙන්න ඕනේ. හරිනේ. First one is environment. Environment කියලා ලිව්වොත් ඔයාට හම්බ වෙනවා මේ word එක environment. හරිනේ. environment. N කියන්නේ E N Y V I ron R O N ment ඕනම තැනක M E N T ඕනෑම අවස්ථාවක ment M E N T development D E V E L O P M E N T environment පරිසරය. next one surrounding. 2014 ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඒකේ එක්තරා ස්ථපුරුල් ප්‍රශ්නකට ඍජුව අවශ්‍ය වෙච්ච වචනයක් surrounding වටපිටාව. මේකේ ස්පෙලිං බලන්න. S U R sur මේ U අකුර දෙන්නේ අයන්න umbrella sir round R O U N ding D I N G syllable 3යි 1යි 2යි 3යි surrounding වටපිටාව නිශ්ශබ්ද නිස්කලංක එකක් වුණා. The surrounding was calm and quiet. හරි ලස්සනයි surrounding. මම බැලුවා වටපිට. I looked the surrounding.
වටපිටාව. එතකොට මේ තියෙන්නේ අර පාරිසරික පැත්තට නැඹුරු වෙච්ච වචන සෙට් එක. මේ වචන තියෙනකොට ඒ පැත්තට අදාළ වෙන මාතෘකා ලියා ගන්න පුළුවන්. Next one is 48. Threaten. 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 10ට කියන 10 වගේ. Threaten. උදා විභාග පේපර් එක ඇතුලේ අතිශය වැදගත් verb එකක්. Threaten. තර්ජනය කරනවා. Threaten. තර්ජනය කරනවා. විවිධාකාරී ස්වරූපවල මාතෘකාවලට ඕන. ඩිරෙක්ට්ලි ඕනි පාරිසරිකේවට. සමහර මිනිස්සු තර්ජනය කරනවා පරිසර පද්ධති වලට. පරිසරයට. Some people threaten to our environment. Threaten. දැන් මේ දවස්වල මේ කොරෝනා වෛරස් එක ලෝකවාසීන්ට තර්ජනය කරමින් ඉන්නවා. This virus is threatening. තර්ජනය කරමින් ඉන්නවා to human being. මනුෂ්‍ය වර්ගයට. තර්ජනය කරනවා threaten. අතිශය වැදගත් verb එකක් විභාගය ඇතුලේ. THREATEN threaten. Next one is මෙයාගේ verb එක තර්ජනය noun එක මේ verb එකනේ. This is the verb. මේ verb එක ක්‍රියාව තර්ජනය කරනවා. මෙයාට තියෙනවා නාම පදයක් තර්ජනය. තර්ජනයේදී මේ en එක අයින් වෙනවා. එතකොට තර්ජනයට කියනවා THREAT threat එකක් කියලා. තර්ජනය threat. ඒක තර්ජනයක් මනුෂ්‍ය වර්ගයට. That is a threat for the human being. ඒක තර්ජනයක් පරිසරයට. That is a threat on the environment. Can you understand that? තර්ජනය. Next one is number 50 pana HARM. මේ ආරාපුර silence කියවෙන්නේ harm හිංසා කරනවා. සමහර මිනිස්සු වනසතුන්ට හිංසා කරනවා. Some people harm to the wild animals. දැන් ගොඩක් වෙලාවට exam papers වල එනවා මේ වනාලි ගැටළු වල යන්න. Wild elephants ලා ඒගොල්ලෝ තර්ජනය කරනවනේ මිනිස්සුන්ට. Wild elephants threaten to the people who are living in those areas. ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ට තර්ජනය කරනවා villages ලාට. දැන් එතකොට මේ වචන සමූහය ඕනි. එතකොට මිනිස්සු මොකද කරන්නේ? වනාලින්ට හිංසා කරනවා. ඒ නිසා යාළුවා ගම් වලට එනවා. They come to countryside. That's right. Next one is destroy. DESTROY. This ekai try ekai. Destroy. Without that word you cannot write the exam. වාගේ ලියන්න බැරි තරම් මේ verb එක නැති වුණා. Destroy විනාශ කරනවා. දැන් මේ verb එක අදාළ වෙන්නේ මේ පාරිසරික රචනා පැත්තකට විතරක් නෙමෙයි. ප්ලාස්ටික් කියන පොයින්ට් එකට ගත්තා. ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වෙන කියන මාතෘකාවක් ඇතුළත් මේක අදාළයි. විනාශ කරනවා. අපි මේ ප්ලාස්ටික් විනාශ කළ යුතුයි. නේද? destroy. ලෝකේ විනාශ කරමින් ඉන්නවා මිනිස්සු. destroy. අර විනාශ කරනවා. මිනිස්සු පරිසරය විනාශ කරනවා. destroy. මෙයාගේ නාමපදය ලස්සනයි මීට වඩා එක හරි ෆොස්. මේ භාගය ඇතුළේදී. destroy විනාශ කරනවා. This is the verb. මේක ක්‍රියාපදය. ඒ නාමපදයේ සිංහලෙන් ගත්තොත් විනාශයනේ. ඒක බලන්න කොච්චර ලස්සනද කියලා. මේ විනාශය අපි නතර කළ යුතුයි. We must this විනාශය. එතකොට විනාශ කරනවා කියන ක්‍රියාපදයේ නාම රූපකය ඔයා ගාව තිබිය යුතුයි. විනාශය ඒක අපි destruction. Dis DES TRU ඒ U වලින් තමයි අයන්න දෙන්නේ. tra කියන එකේ අයන්න. කියන්නේ sin. Destruction ඉංග්‍රීසි වල ඕන තැනක ෂන් TIU වෙන්නේ. අපි මුලදීම කතා කරන්නේ. ඕනෑම තැනක ment MENT. ඕන තැනක sun SIO වෙන්නේ. ඕන තැනක ch TUR. එන destruction DES TRUCTION destruction. Please stop this environmental destruction. කරුණාකර මේ පාරිසරික විනාශය නතර කරන්න. නේද? මේ කරුණාකර මේ පාරිසරික විනාශය නතර කරන්න. 16 ප්‍රශ්නේ ස්පීච් එකේ අවසාන හරිය.
මම ස්පීච් එක ඉවර කරන්න යන්නේ. Now I am going to stop my speech. But before that I want to tell you something. මම ඊට පෙර මට ඔබට යමක් කියන්න තියෙනවා. කරුණාකර නතර කරන්න මේ වන විනාශය. Please stop this forest destruction like that. Next one is atmosphere. Atmosphere. ඊළඟ වචනේ atmosphere. Atmosphere. දැන් මේ වර්ඩ් එක මේ වර්ඩ් එක ටිකක් එහා පැත්තට යනවා. තව ටිකක් දුරට මේ කරයි යනවා. atmosphere. සමහර කර්මාන්තශාලා අපරිසුදු වායුන් නිකුත් කරනවා පරිසරයට. ඒවා එකතු වෙනවා නැත්නම් ඒවා වායුගෝලයට ඇතුල් වෙනවා. වායුගෝලය atmosphere. වායුගෝලය atmosphere at mos mos peer phere atmosphere. Atmosphere. වායුගෝලය atmosphere. Next one is serious. Is serious. Serious. Next one is problem. problem. The මේ words දෙක හරි ලස්සනයි. ඒක බරපතල ගැටලුවක්. That is a serious problem. දැන් බරපතල ගැටලුව කියන word එක ගන්න පුළුවන් තැන් ගොඩයි. ඒක මේ environment පැත්තට විතරක් විශේෂණය වෙච්ච එකක් නෙමෙයි. ගොඩක් තැන් වලට පාවිච්චි කර හැකියි. සමහර මිනිස්සු පරිසරය විනාශ කරනවා. ඒක බරපතල ගැටලුවක්. සමහර මිනිස්සු ප්ලාස්ටික් විසික් කරනවා පරිසරයට. ඒක බරපතල ගැටලුවක්. අද අපි මේ වෛරස් එකෙන් හානියට පැමිණෙමින් ඉන්නවා. ඒක බරපතල ගැටලුවක්. ඔබ දුම් බොනකොට මේ දුම් ඔබගේ ශ්වසන පද්ධතියට respiratory system එකට හානි කරනවා. ඒක බරපතල ගැටලුවක්. That is a serious problem. Serious problem. දැන් මම ආයි කියනවා. උතේ මේ ඔය අපේ උත්තරයක් ලස්සන වෙන්නේ අපි ලියන වචන ලස්සන වුණාමනේ. නේද? අපි ලියන වචන ලස්සන වෙන්න භාෂාවක තියෙන ප්‍රබලම සංඝටකය වචනේ. grammar වලට වඩා උඩින් වචන තියෙන්නේ. ව්‍යාකරණ වලට වඩා උඩින්. වචනේ යූස් කරන්න මම වර්ඩ් එක දන්නවනම් මට ඒ අවස්ථාව මැනේජ් කරගන්න පුළුවන්. ව්‍යාකරණයක් කරදුනා කියලා මගේ අදහස මට කියන්න පුළුවන්. නේද? I can give the idea without grammar. It's the most powerful thing is the words. වැඩිම වැදගත්කමක් තියෙන භාෂාවක මේ වචනයට. ඒ නිසා තමයි මේ විභාග වචන ටික අපි වෙනම වෙන් කරගන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ මේ වචන වලින් අර වෙන වචන විභාගෙට දාන්න බෑ කියලා. හැබැයි මේ වචන ටික අනිවාර්යෙන් තිබිය යුතුයි. ඔයා ගාව. Right? Next one is contaminate. උතේ contaminate. Con කියලා ලියන්නේ. Con දෙකයි mi තුනයි නේ එක කැල්ල හතරයි contaminate. ප්‍රබල verb එකක් විභාගෙට අතිශය වැදගත්. අපවිත්‍ර කරනවා. දැන් ඒකත් එක්ක මාන අදහස් ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන්. මිනිස්සු මේ බොන ජල මාර්ග අපවිත්‍ර කරනවා. මිනිස්සු පරිසරය අපවිත්‍ර කරනවා. People contaminate water streams. දිය පාරවල් අපවිත්‍ර කරනවා. Contaminate. Next one is natural resource. Natural. N-A-T-U-R-A-L natural. R-E-S-O-U-R-C-E. Resource. R-E-S-O-U-R-C-E. Resource. මේ එක්සෑම් එකේ අනිවාර්ය වචනයක් ඔයාට සම්පත. What is a resource? ජලය කියන්නේ සම්පත. The environment is the resource. පරිසරය කියන්නේ සම්පත. Can you understand? එනිසා සම්පත කියන වචනේ මාර වැදගත් විභාගෙට. ඒක අතිශය බරපතල වචනයක් විභාග පේපර් පත්‍රය ඇතුලේ. අතිශය වැදගත් වචනයක්. Natural means ස්වභාවික සම්පත. පරිසරය කියන්නේ ස්වභාවික සම්පතක්.
The environment is a natural resource given by the nature. ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙන natural resource එකක්. එතකොට natural resource කියන word එක ඔයාට use කරන්න පුළුවන් තැන් මෙතන විතරක් නෙමෙයි කියන එක මම ආපහු අවධාරණය කරනවා. මේක තව කිහිප තැනකට ඔයාට use කරන්න පුළුවන් ඔයාගේ විභාග ප්‍රශ්න පත්‍රය ඇතුලේ. ඒත් මම නැවත මතක් කරනවා මේ වීඩියෝ ක්ලිප්ස් ටික විශේෂණය වෙන්නේ grade 9 10 11 කියන classes තුනට. හැබැයි ඒතර 9 කියලා අදහස් කරන්නේ grade 9 වලින් තමයි කෙනෙක් මේ O level විභාගයට ready වෙන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා 11 පන්තියේ තමයි මේකේ ඍජු අවශ්‍යතාවය තියෙන්නේ. grade 11 වලට word pack එකේ. ඒක words වල. ඒක 9 වල සිට ඔයා හදාගනිමින් එන්න ඕනේ. ඒක long period එකක් යනවා මේක ඔයාට improve කරගන්න. Because this is not our mother language, no. This is a foreign language. This is the second language. අපි මේක දෙවන භාෂා මව් භාෂා නෙමෙයි. දැන් එතකොට අපිට එම ශනිකව මේ words ටික අඟට ගන්න බෑ. එහෙම ක්‍රමයක් නෑ. එහෙනම් අපි දෙමාපියගේ ගෙවල් වල මොකද වෙන්න ඕනේ? ඔය ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ. එයාලා ඉංග්‍රීසි වලින් කතා කරනවා නම් ගෙදර these words are very familiar for you. මේ වචන ඔයාලට ගොඩාක් සමීප වෙනවා අපිට. නේද? අපිට එහෙම ස්වභාවයක් අපේ ලංකාව තුල ඔයාට නැහැ ඔයාගේ ගෙවල් වල. නේද? එහෙම විය යුතුත් නැහැ. ඒ නිසා අපි මේක කොහොම හරි ගන්න ඕනේ. හරිනේ? next one 59 plus protect. P R O T E C T protect. P R O protect. ආරක්ෂා කරනවා. protect. අපි මේ වනාන්තර ආරක්ෂා කළ යුතුයි. We must protect these forests. ඒ protect කියන වචනට වඩා ලස්සන. ඒ අර්ථයෙන් ගත්තම සමානයි both are same. බෙහෙත් ටිකක් අර හැමතැනටම protect දානවට වඩා විභාගය ඇතුලේ ටිකක් ලස්සනයි මේ දාන්න පුළුවන් අපිට තව එකක් තියෙනවා SAVE save ආරක්ෂා කරනවා. Okay, next word is increase. INCREASC. increase. දැන් මේ පොඩි කතාවක් විදියට එන්නේ රචනාවක් විදියට වගේ. increase ප්‍රබල verb එකක් විභාගයට. INCREASC. This is a verb. වැඩි කරනවා වැඩි වෙනවා. වැඩි කරනවා වැඩි වෙනවා. increase. Next one is 62 day by day. day by day. day by day. මට මම මේ දෙක ගන්න එක ළඟ. increase day by day. වැඩි වෙනවා දිනෙන් දින. දිනෙන් දින වැඩි වෙනවා. මේ ව්‍යසනය දිනෙන් දින වැඩි වෙනවා. day by day. දිනෙන් දින. දිනෙන් දින වැඩි වෙමින් තියෙනවා. The environment pollution is increasing day by day. වැඩි වෙමින් තියෙනවා. දිනෙන් දින. chemical che කියලා ඉන්නේ CH chemical වගේ. chemical ලියවෙන්නේ syllable 3යි. chemical රසායනික ද්‍රව්‍ය. සමහර කර්මාන්තශාලා පරිසරයට රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. දැන් එතන අතිශය වැදගත් තැනක්. ඒ ඔයා ගාව විභාගයට කලින් තියෙන්න ඕනි මේ නිකුත් කරනවා කියලා කියා ගන්න පදයක්. පිට කරනවා. අපරිසුදු ජලය ෆැක්ටරිස් එළියට පිට කරනවා. You have two verbs. ඔයා ගාව තියෙන වචන දෙකක් ඒකට. අද ඔයාට වචන දෙකක් ඔයා ඉගෙන ගන්නවා. පළවෙනි එක අපි කියනවා අර පොලිසියට හොරෙක්ව නැත්තම් සැකකරුවෙක් අල්ලගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උදේ ගමේ කතාවක් යනවා. අනේ යාව රිලීස් කරලා. එයා අපදිලා රිලීස් කරලා. RELEASC රිලීස් අන්න නිදහස් කරනවා. එයාව නිදහස් කරනවා. රිලීස් RELEASC රිලීස් රිලීස් කරනවා නිකුත් කරනවා නිදහස් කරනවා. Some factories release chemicals to the waterways. ජල මාර්ග වලට වේ මාර්ගය. බලන්නකෝ දැන් මේ අදහස කොච්චර ලස්සනද කියලා. කොච්චර බරපතල කොච්චර අර්ථාන්විත අදහසක්ද. ඒ ඔයා ලියපු උත්තරය ඇතුලේ තියෙන භාෂා විලාසය ඩික්ෂන් එක. භාෂා විලාසය හරි ලස්සනයිනේ. release. තව එකක් තියෙනවා ඔයාට. You have another verb. උතේ දෙනවා give.
out එළිය give out බලන්නකෝ මේ ස්පෙලිං කොච්චර ලේසිද කියලා give out sound එක මතක තියාගන්න විතරනේ තියෙන්නේ give out නිදහස් කරන එළියට දෙනවා give කියන්නේ දෙනවා out එළිය ඒතර එළියට දෙනවා කියන්නේ නිකුත් කරනවා නෙමෙයිද සමහර කර්මාන්ත ශාලා අපරිසිදු රසායනික ද්‍රව්‍ය එළියට දානවා give out දැන් මේ හතර මේ ටික එකට එනවා some factories give out impure water and chemicals to the waterways එතකොට මේ පරිසර දූෂණය දිනෙන් දින වැඩි වෙනවා increasing day by day දැන් මේක අදහසක් ලස්සනට ලියනවා මේ words ටිකේ හරි next one is issue 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 ते අතිශය ලස්සන වචනයක් issue ඒක ගැටලුවක් හැමතරටම problem කියලා use කරන්නේ නැතුව that is a big issue ඒක ලොකු ප්‍රශ්නයක් that is a issue that's an issue ඒක බරපතල ප්‍රශ්නයක් okay. Next word is global problem global now corona you think corona is a global problem global PROBLE global problem තහර ලස්සන word දෙකක් ගෝලීය ගැටලුවක් that is a global problem global ගෝලීය this virus is this is the global problem today අද මේක ගෝලීය ගැටලුවක් next one is severe damage SEVERE මතක තියාගන්න ලේසි ඔක්කොම E අකුරු DAMAGE හරි damage severe උග්‍ර ඔයාගේ පැත්තෙන් ගත්තොත් එම හරිම ලස්සන වචනයක් හරි ගැඹුරු ලස්සන වචනයක් නේද හරි ගැඹුරු ලස්සන හොඳ වචනයක් severe damage ඒක උග්‍ර ගැටලුවක් උග්‍ර හානියක් ඒක that is a severe damage මිනිස්සු ප්ලාස්ටික් විසික් කරනවා පරිසරයට that is a severe damage ඒක උග්‍ර හානියක් severe damage severe severe තර සිංහල වල severe කියනවා severe ඒ word එකේ sound එක english වල තියෙනවා but it gives the another meaning ඒක දෙන්න වෙන තේරුමක් එතන අන්න එහෙම catch කරන්න words next one is hari biological biological උතේ biological mean biological ජෛව විද්‍යාත්මක ජෛව විද්‍යාත්මක that's a biological importance ඒක ජෛව විද්‍යාත්මක දායකත්වයක් තියෙනවා එතෙන්ට දැන් අපි ගත්තොත් සිංහරාජ rainforest it has a biological importance බලන්න ඒ උත්තරවල ලස්සන it has a biological importance ඒකට තියෙනවා මේ ජෛව විද්‍යාත්මක ජෛවීය වැදගත්කමක් තියෙනවා ඒ ස්ථානෙට next one is physical PHYSI physical mean භෞතිකමය physical ශාරීරිකමය physical problem එකක් ඒක that's a physical problem එක භෞතික ප්‍රශ්නයක් ඒක ශාරීරික ගැටලුවක් ඒක physical next one is climatic changes climatic CHANGERS climatic changes climatic දේශගුණික විපර්යාස climatic changes දේශගුණික විපර්යාස ඇති වෙනවා රටේ දැන් එතකොට මේ වචනේ හරි යෙදෙනවා දැන් මේ පරිසරය විනාශ කරනකොට මිනිස්සු ගස් කපනකොට අපිට දකින්න පුළුවන් දේශගුණික විපර්යාස we can see climatic changes in our country climatic changes climate කියන එක adjective එක climatic දේශගුණික විපර්යාස දකින්න පුළුවන් නේද දේශගුණික විපර්යාස ඇති වෙනවා මේ පරිසරය විනාශ වෙනකොට එතකොට ඒක පාරිසරික පැත්ත රචනාවලට ප්‍රබල verb එකක්
ප්‍රබල වචනේ sorry noun එක. next මම එතනින් එහාට එන්නේ මේ pollution දූෂණය කියන වචනේ පැත්තට. ඒකේ තියෙන ප්‍රභේද ටික කතා කරන්න. first one is pollution. pollute කියන verb එකේ noun එක. pollute 72 P O L L U T E pollute මේ පළවෙනි L එක පොල් කියන එක ඉවර වෙන L එක lute lute ඒ දෙවෙනි L එක අර lute කියන එක පටන් ගන්න L එක pollute දූෂණය කරනවා pollute. Some people pollute the environment, pollute waterways, ජල මාර්ග දූෂණය කරනවා. එතකොට මේ verb එකත් එක්ක බැඳිච්ච විභාගයට එන වචන කීපයක් එකවර යාට ගන්න පුළුවන් මෙතනදී. මෙතන පුළුවන් උදාහරණයක් ගන්න එකවර වචන තොගයක්. ඒක තමයි මේකේ තියෙන වාසිය ඔයාට. pollute කියන වචනේ හා බැඳුණු. next one is මෙයා ෂන් එල්ල ගන්නවා. P O L L U T I O N pollution මෙයාගේ noun එක දූෂණය. Please stop this pollution. කරුණාකර මේ දූෂණය නතර කරන්න. next one is දැන් මේ science වල උතේ මේ දූෂණය pollution එක අර්ථකථනය කරනවා. මේක අර්ථ දක්වනවා පරිසර දූෂණය යනු මෙන්න මේ ප්‍රභේදවල දූෂණවල එකතුවයි කියනවා. what are them? ජල දූෂණය, ගොඩබිම් දූෂණය, ශබ්ද දූෂණය, කැලසර් නේද? ශබ්ද දූෂණය, වායු දූෂණය, මේවා තමයි මේ දූෂණය අර්ථකථනය කරන්නේ. ඒ නිසා දැන් මේකත් එක්ක ඔයාට එනවනේ වචන සෙට් එක එකවර. ජල දූෂණය water pollution, වායු දූෂණය air pollution, ගොඩබිම් දූෂණය land pollution, ශබ්ද දූෂණය sound pollution. දැන් මේ දෙකට මේ මෑත භාගය තුල මම මෑත භාගය කියලා අදහස් කරන්නේ මේ 2001 2 එහෙම නෙමෙයි ඊට කලින් ගොඩක් කලින් ඉඳන් එකතු වෙනවා තවත් දූෂණ දෙකක් අලුතින්. ඒ වුණා තාප දූෂණයයි විකිරණ දූෂණය. දැන් ඇමරිකාව ඉස්රායලය වගේ රටවල් ගත්තොත් චීනය වගේ එයාලා මේ විකිරණ වලින් අවි නිෂ්පාදනය කරනවා. විකිරණ අවි ඒ වලින් මේ විකිරණ දූෂණය ඇති වෙනවා. එක්ස්රේ එකක් ගන්න හොස්පිටල් එකේ රූම් එක ළඟ ගහලා තියෙනවා ඒ ආසන්නයේ ඉන්න එපා කියලා. එක්ස්රේ රූම් එකේ දොර අරගෙන එක්ස්රේ කොපිස් ගන්නෙ නැහැ ඒගොල්ලෝ. ඒක මිනිස්සුන්ට හොඳ නැහැ සරයි. It's harmful rays. Those are harmful. ඒවා හිංසාකාරී කිරණ. ඒ නිසා අලුත් දූෂණ දෙකක් ඔයාට හම්බ වෙනවා. මේ මෙච්චර කල් ඔයා ගාව තිබිච්ච වචන ටිකට. Again, first one pollution, water pollution, air pollution, land pollution, sound pollution. ඔයාට හම්බ වෙනවා RADIO ACTIVE radioactive pollution. RADIO ACTIVE radioactive pollution. විකිරණ දූෂණය radioactive pollution. ඔයාගේ තියුත් එකේ 78 radioactive pollution විකිරණ දූෂණය. Next one thermal pollution. thermal thermal pollution. thermometer lab එකේ තියෙන thermometer උෂ්ණත්ව මනින thermal pollution. තාප දූෂණය අතිශය රත් වෙච්ච වායු ධාරා පරිසරයට විමෝචනය වුණාම නිකුත් වුණාම තාප දූෂණය ඇති වෙනවා. වායු ගෝලය රත් වෙන්න ගන්නවා. ඒක දූෂණය. That's a pollution. thermal pollution. Next one is organism. ජීවි or ආරකුර silence organism ජීවි. එතකොට මේ දූෂණ ජීවීන්ට බලපානවා affect. next word මේක අසල කතාවක් වගේ හදලා තියෙනවා.
මේ රචනාවක් ගලාගෙන එනවා වගේ. F කියන්න AF. Fet FECT. එක ළඟ F අකුරු දෙකක් එනවා ඔයාට. F එක ඉවර වෙන එකයි fet එක පටන් ගන්න එකයි. This verb is very important. exam එකේ පුතේ පුදුම වැදගත් verb එකක්. Affect බලපානවා. Affect ඒක බලපානවා. It affects to our human body. අපේ ශරීරයට බලපානවා. දැන් COVID-19 වෛරස් එක බලපාන අපේ ශ්වසන පද්ධතියට. ආහාර ජීර්ණ පද්ධතියට නෙමෙයි. නේද? අපි කියනවා ඒක බලපානවා. It affects to our respiratory system. මේ ශ්වසන පද්ධතියට ඒක බලපාන්නේ. එහෙනම් මම කියනවා මේ දූෂණ බලපානවා ජීවීන්ට. It affect බලපානවා. Affect. Next word is biodiversity. Biodiversity. Bio BIODIVERSITY. හරි. biodiversity. biodiversity. ජෛව විවිධත්වය. ඉතින් මගේ පැත්තෙන් මට හරි ලස්සන වචනයක් විභාග පැත්තෙන්. මිනිස්සු විනාශ කරනවා මේ ජෛව විවිධත්වය. People are destroying this biodiversity in our country. ජෛව විවිධත්වය biodiversity. මම කොච්චර ලස්සන වචනයක්ද කියලා. biodiversity. ජෛව විවිධත්වය. වචන නැති වුණොත් මගේ උත්තරය හරි කැතයි. ඉතින් මගේ උත්තරය high level වෙන්නේ නැහැ. ඒකයි පස්සේ තියෙන්නේ. එතකොට මට එන්නේ S pass එකක්. නේද? මට එන්නේ C pass එකටත් බැරි. බුලුවක් බැරි මට්ටම. Therefore I want to tell you that तो ඔයාගාව තියෙන හොඳ ලස්සන වචන සෙට් එකක්. ඒක ලස්සන වෙන්නත් ඕනේ. හොඳ වෙන්නත් ඕනේ. ගැඹුරු වෙන්නත් ඕනේ. ඒවා විභාග වචන වෙන්නත් ඕනේ. එක්සෑම් එකට යූස් කරන්න පුළුවන් ඒවා වෙන්න ඕනේ. Next one is ecosystem. 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 eco SYSTEM. ecosystem. පරිසර පද්ධතිය. මිනිසුන් මේ පරිසර පද්ධතිය විනාශ කරමින් ඉන්නේ. They are destroying our ecosystems. පරිසර පද්ධතිය. ඉතින් බලන්න කොච්චර scientific words ද කියලා. විද්‍යාත්මක වචන නෙමෙයි. මේවා එක්සෑම් එකට ඕනේ ලියන්න. නේද? මේවා තමයි එක්සෑම් එකට ඕනේ ලියන්න. ඔයාගේ උත්තරේ ගැඹුරු සහ ලස්සන සාර්ථක පිළිතුරක් බාටපත් වෙන්න. Next one is human being. HUMAN human BEING mං හරි ආස වචනයක්. හැම තැනටම මිනිස්සු කියන්න people ලියන්න එපා. අනික people කියන්නේ scientific විද්‍යාත්මක වචන නෙමෙයි. දැන් science subject එක ඇතුලේ ඔයා මිනිස්සුන් කියලා නෙමෙයි කියන්නේ. මනුෂ්‍ය වර්ගය. මනුෂ්‍යයා. human being අන්න word එක. මනුෂ්‍ය වර්ගය. මනුෂ්‍ය වර්ගයාට ජීවත් වෙන්න බෑ ඔක්සිජන් නැතුව. Human being cannot live without oxygen. මනුෂ්‍ය වර්ගය අන්න අර විද්‍යාත්මක වචනය. නැතුව people කියන්නේ මහජනයා. දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම කියනවා මහජනයාට ජීවත් වෙන්න බෑ ඔක්සිජන් නැතුව. දැන් ඒක හරි සිංහල වලත් එහෙම කියන්නේ නේද? සිංහල වල කියන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. People mean මහජනයා මේ. That's a very simple word. ඒක ගන්න පුළුවන්කම් එන්නේ නැහැ කියලා නෙමෙයි මං කියන්නේ. ඒක රචනාවක් වගේ බරපතල තැනකට ඒක එච්චරම සූට් වෙන්නේ නැහැ කියන අදහස. හරි. solve. solve. ටිකක් එක්සෑම් එකේ වැදගත්. අපි මේ ගැටලුව निराකරණය කළ යුතුයි. විසඳිය යුතුයි. solve. SOLVE solve. එතකොට දැන් විසඳනවා කියනව මේක විසඳනවා. solve mean විසඳනවා. එතකොට යාට හොඳ නාම පදයක් තියෙනවනේ. ඇයි විසඳුම? SOLUTION. solution. ඔයාගේ පැක් එකේ 87 word. solution. ඒක විසඳුමක්. That's a good solution. ඒක හොඳ විසඳුමක්. අපි විසඳුම් සෙවිය යුතුයි. We must find the solutions. අපි විසඳුම් සෙවිය යුතුයි මේ පරිසර විනාශයට.
Next one 88 significant. Significant. උතේ හරි ෆස්ට් වචනය. හරි ගැඹුරු වචනය. significant adjective එක. ප්‍රමාණවත්. හොඳ නාම විශේෂණය. පරිසරයේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නිෂ්පාදනය කරනවා. significant amount of oxygen. Significant amount of oxygen the environment produce නිෂ්පාදනය කරනවා. ශාක නිෂ්පාදනය කරනවා. ප්‍රමාණවත් තරම් oxygen for the human beings මනුෂ්‍ය වර්ගයා සඳහා. But people do not think about that. මිනිස්සු ඒක හිතන්නේ. Day by day they are destroying them. දිනෙන් දින ඒගොල්ලෝ මේක විනාශ කරමින් ඉන්නවා. ඒක බලපාන අනාගතයට it affects to our future. ලස්සනට ගලප ගන්න පුළුවන්. Next one is 89 PROVIDE provide. තමන් විශ්වාස කරනවා මේ O level exam එක ඇතුලේ මේ provide කියන verb එක ඔයාට නැති වුණොත් ඔයාට අහිමි වෙන දේවල් ගොඩායි කියලා. Provide සලසනවා සපයනවා. There are two meanings according to Sinhala. සිංහලත් එක්ක කතා කරලා තේරුම් දෙකක් සලසනවා. දෙමාපිය අපිට පහසුකම් සලසනවා. They provide us all the facilities for studying ඉගෙන ගන්න. සපයනවා අතිශය ප්‍රබලයි පාරිසරික පැත්තට. ශාක ඔක්සිජන් සපයනවා. දැන් මේ සපයනවා කියන එක දන්නේ නැතුව එකට දන්නේ නැති ශිෂ්‍යයෙක් උතේ නිවැරදි ඉංග්‍රීසි දැනුමක් නැති කෙනෙක් give කියලා ලියුවොත් දෙනවා. පරිසරය අපිට ඔක්සිජන් දෙනවා. ඒක නිකන් හරි සරලයි. ඒක නිකන් යනකොට මොනවා හරි දෙනවා වගේ. ඒක දෙන සෙට් වෙන්නේ provide සපයනවා. Provide සපයනවා. Next one is potential. Potential විභවය. Potential කියන්නේ විභවය. විද්‍යාත්මක වචනයත් විභවය. Next emission. EMISSION. උතලාගේ K 91 91 වෙනි වර්ඩ් එක emission විමෝචනය කරනවා පිට කරනවා මේක ස්පෙෂලි වාහන වලින් දුම් පිට කරනවට අන්න emission විමෝචනය කරනවා emission පිට කරනවා. Next one disposal disposal ඔයාගේ 92 word number 92 disposal බැහැර කිරීම. දැන් අර ප්ලාස්ටික් කප්ස් වගේක් තියෙනවා කඩේ ගන්න හරි ඒක හරි සියුම් thickness එක හරි අඩුයි. ඒවා disposal එක සැරයක් බීලා අයින් කරන්න disposal බැහැර කරන්න තියෙන්නේ. reuse කරන්න බෑ. you cannot use again and again. නැවත use කරන්න බෑ. those are disposal cups. disposal ඉවත් කරන ඒවා. එතකොට අපි අර මොනවද අර මේ කඩවල වල එහෙම තියෙන බොන්න අර ටැප් එකක් බොක්ස් එකක් එක්ක ඇවිල්ලා ඒවා disposal cups. disposal බැහැර කිරීම. next one is අපි යනවා 93 අද වීඩියෝ ක්ලිප් එකෙන් අපි කතා කරනවා 100 වචන 100 පළවෙනි වචන 100 දක්වා වර්ඩ් පැක් එකේ පළවෙනි වචන 100 දක්වා ඒ වචන 100 කවර් වුණාට පස්සේ next වීඩියෝ ක්ලිප් එකේ ඉඳන් පාට වචන 50 බැගින් එනවා එක වීඩියෝ ක්ලිප් එකක. next one is 93 අපි යමු. then now I am going to talk with you word 93. okay. හරි 93 93 moisture තිවාරි ච ඕන තැනක the ඕන තැනක ච තිවාරි MOIS moist ච තිවාරි pic PIC ච තිවාරි picture moisture means තෙතමන moisture you keep ඔයාගේ
සමේ තෙතමනේ තබා ගත යුතුයි. මොයිස්චර් තෙතමනය. දැන් මේක කොහොමද එක්සෑම් එකට දාලා වෙන්නේ? ඒ එක්සෑම් එකට අදාළ වෙනවනේ මේ පස මත තෙතමනේ තිබිය යුතුයි ශාක හැදෙන්න. මේ ගස් කපනකොට මේ තෙතමනේ ඉවත් වෙනවා. why? What is the reason? Sunlight directly පතිත වෙනවා ඇවිල්ලා පොළොව මතට. පෘථිවිය මතට. එතකොට මේ moisture එක නැති වෙනවා. තෙතමනේ නැති වෙනවා පසේ තියෙන. Next word 94 think. මම ස්පෙලිං ලියන්නේ that's very easy. think හිතනවා. think අපි හිතන්න ඕනේ. හිතනවා. හරි. Next word is intent 95. in කියන්න in tend t e n d intent. ඉතින් මම මේ verb එක ගත්තේ මේ think එක්ක චුටි වෙනසක් තියෙනවා. think හිතනවා. intent අදහස් කරනවා. අදහස් කරනවා. සිංහල වල වචනයක් තියෙන අදහස් කරනවා කියලා. අපි අදහස් කරනවා ට්‍රිප් එකක් යන්න. සමහරවිට අපි හිතනවා ට්‍රිප් එකක් යන්න. ඒක ගලපෙන්නේ නැහැ නේ. අපි හිතනවා ට්‍රිප් එකක් යන්න. දැන් යාළුවට ලියුමක් තියෙනවා. එක්සෑම් එකේ ඉන්ෆෝමල් ලෙටර් එක 14 වෙනි ප්‍රශ්නාංකය. අපි අදහස් කරනවා ට්‍රිප් එකක් යන්න. we intend to go on a trip. we intend to go a trip. අදහස් කරනවා. මෙයාගේ නාම පදේ හදා ගන්නවා. අදහස ෂන් ප්‍රත්‍යය එල්ලගෙන in 10 10ට කියන 10 ඕන තැනක ෂන් TIO වේ. ඕන තැනක TUR intention අදහස intention මට හොඳ අදහසක් තියෙනවා. I have good intention. මට අදහසක් තිබුණේ නැහැ එහෙ යන්න. I had not any intention. මට අදහසක් තිබුණේ නැහැ. intention ඔයා 10 වෙනි ප්‍රශ්නේ ස්ටෝරිය ලියනකොට කතාව ලියන ස්ටෝරි එක ඒ වගේ තැන් වලට අදාළයි. then intention. Next one is 97 word 97. hari suggest 97 suggest. Sudge SUG sudge you අකුර දෙන්නේ අයන්න sudge just GEST suggest යෝජනා කරනවා suggest මෙයාගේ නාම පදේ ඒ කියන්නේ යෝජනා කරනවාගේ නාම රූපකේ යෝජනාව that is a noun යෝජනාව මට තියෙනවා යෝජනාව suggestion ගොඩක් නාම ක්‍රියාපද තමන්ගේ නාම පද හදාගන්නේ ෂන් මෙන්ට් ච කියන ප්‍රත්‍යයන් වල එකක් එල්ලගෙන අගට එහෙනම් suggest ඕන තනකෂන් TIO suggestion යෝජනාව. Next one 99 propose propose ඒත් යෝජනා කරනවා propose කරනවා. එයා මට propose කළා. he proposed to me to come එන්නට කියලා. that's why I went there. ඒකයි මම ගියේ. propose dialogue එක ලියනකොට note එක ලියනකොට එතකොට මෙයාගේ නාම පදේ ඒත් යෝජනාව propose යෝජනා කරනවා suggest යෝජනා කරනවා suggest ගේ noun එක suggestion propose ගේ noun එක යෝජනාව proposal එක proposal අපේ දුවට proposal එකක් හම්බෙලා අපේ දුවට proposal එකක් සෙට් වුණානේ ගමේ ගොඩේ මිනිස්සු කියන්නේ එතකොට proposal එකක් සෙට් වුණා අපේ දුවට suggestion එකක් සෙට් වුණා කියන්නේ එයි අන්න චූටි වෙනසක් තියෙනවා ඒ දෙකේ suggest and propose suggestion and proposal normally අර වාචික යෝජනාවකට වැඩිපුර ගන්නේ propose and proposal ලිඛිත පැත්තට යනවා මේ suggest කියන වචනේ ටික official පැත්තට මේක ටිකක් informal side එකට වැඩි can you understand right පුතේ අද අපි කතා කරේ today we have finished අද වෙනකොට අපි ඉවර කරලා තියෙනවා we have already finished 100 words in the word pack දැන් මම මේක පටන් ගන්නකොටම කිව්වා මේ කතා කරන විභාගෙට අවශ්‍යතම වචන ටිකක් අත්‍යවශ්‍යම වචන ටිකක් ඒ නිසා මේක ප්‍රැක්ටිස් කරමින් ඔයා මේක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ you want to improve හැම වෙලේම මේක නිරන්තරයෙන් ප්‍රැක්ටිස් කරන්න එතකොට ඔයාට මේ වචන ටික හොද්දට අහු වෙනවා ඒක ඔයාට ගොඩාක් ලොකු වාසියක් වේවි
it will be a great advantage. It will be a great advantage for you and for your exam. Can you understand? Right, so now අපි තුන්වෙනි වීඩියෝ ක්ලිප් එකෙන් හම්බෙමු. CA සිට ඊළඟ වචන 50. Okay. So, thank you very much.